තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සර්. අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 26 වෙනි සෙනසුරාදා දිනය ශ්‍රී ලංකා වේලාවෙන් 5:30 හවස 5:30ට පවත්වාගෙන යන අපි ධාතු කතා ප්‍රකරණය පිළිබඳව සාකච්ඡාවේ අපි අද දවසට අංගුත්තර නිකායට පිවිසීමට කොහොමද අංගුත්තර නිකායේ ඒ සූත්‍ර පරිහරණය කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න අපි ඉදා කතා කරගත්තා. ඒ පිළිබඳව අද දිනේ ඒ සූත්‍ර සාකච්ඡාවට උදව් කිරීම සඳහා මගේ වැඩිමහලු සොයුරිය ශ්‍රීමති විද්‍යාරත්න මහත්මිය පැමිණ සිටිනවා. එතුමිය විනය අභිධර්ම සූත්‍ර තුනම සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් සූත්‍ර පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙයි. පරිහරණය කිරීම පිළිබඳව කොහොමද පිවිසෙන්නේ? අපි ප්‍රශ්න පත්‍රයක් දෙකක් ස්ක්‍රීන් එකට අරගෙන ඒ කාරණින් කාරණයට යන්න බලමු. අපි තෙරුවන් නමස්කාර කළා. මම ඒ අවස්ථාව ලබා දෙන්නම් ශ්‍රීමති විද්‍යාරත්න මහත්මියට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. අම්බෙතෙන් සිට මමත් ළඟම ඉන්නවා මේ අංගුත්තර නිකායේ. ඒ කියන්නේ සද්ධර්මාචාර්ය විභාගයට අනුමත ඒ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ප්‍රථම වර්ගයේ ඒකක නිපාතය, ද්වික නිපාතය, ත්‍රික නිපාතයේ අඩංගු කොටස් අපි අංගුත්තර නිකාය ග්‍රන්ථ රත්නයේම ආශ්‍රයෙන් සාකච්ඡා කරමු. මෙතනින් ඉදිරියට ශ්‍රීමති මහත්මිය සාකච්ඡාව පවත්වාගෙන යයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි මිස්. සූත්‍ර පිටකයේ ධර්ම කොටසක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින් බලමු කොහොමද අපිට මේ දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දැන් අවුරුදු 2600කටත් වැඩි. ඉතින් මේ ධර්මය කොහොමද අපිට ආවේ කියන එක පොඩ්ඩක් මුලින් කතා කරලා ඉමු. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් බුද්ධ කාර්ය ඉවර කළා. බොහෝ ලක්ෂ ගණන් දෙවියෝ මිනිස්සු නිවන් දක්වලා පිරිනිවන් පාවදාලා. ඊට පස්සේ ඉතින් ඒ පිරිනිවන් පෑවට පස්සේ ඒ වෙනකොට ඇත්තටම මේ ධර්මය එක්තැන් කරලා එක තැනක යම්කිසි පිළිවෙලකට සකස් කරලා තිබුණේ නැහැ. ඒ ධර්මය එහෙම සකස් වෙලා අපි අද වර්තමානයේ අපි ළඟට එනකල් කොහොමද ආවේ කියන එක පොඩ්ඩක් කතා කරලා ඉමු. මුලින්ම දැන් එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව දවසේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඊ타මත්ම අභද්‍ර වචනයක් අහන්න ලැබුණා. ඔබ සියලු දෙනා මේ ගැන දන්නවා ඇතිනේ. ඉතින් ඒක ඇහුණට පස්සේ මහා කාශ්‍යප ඒ කියන්නේ එක වයසට ගිහිල්ලා මහාන
උන එක භික්ෂුන් වහන්සේ නමක් අර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් කනගාටුවට පත් වුණ භික්ෂුන් වහන්සේලාට කිව්වා මොකටද අඬන්නේ ඔය මහා ශ්‍රමණයාගෙන් දැන් මිදුණනේ අපිට දැන් නීති දාන්න කවුරුත් නැහැ ඒක නිසා අපි කැමති විදිහකට ඉන්න පුළුවන් අපිට කියලා මේ කතාව කාශ්‍යප මහ රහතන් වහන්සේට ඇහුණා ඉතාමත්ම සංවේගයටපත් වුණා ඉතින් මේ කාලේ වෙනකොට සරියුත් තෙරුන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා පිරිනිවන් පාලා. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි වැඩ හිටියේ. ඊට අමතරව සරියුත් මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවේ ඒ මහරහතන් වහන්සේලා හිටියා. මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවේ රහතන් වහන්සේලා හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ හිටියා. අනුරුද්ධ තෙරුන් වහන්සේ මේ කාලේ වෙනකොට රහත් වෙලා නැහැ. ඉතින් පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ රහත් වෙලා නැහැ. ඉතින් කාශ්‍යප මහරහතන් වහන්සේට මේ සංවේගජනක කතාව ඇහුණට පස්සේ අදහසක් ආවා අපි මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්මයේ එක්තැන් කරලා එක පිළිවෙලකට සකස් කරලා පශ්චිම ජනතාවට ඒ කියන්නේ මේ අපිට මේ ධර්මයේ ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි මේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තවත් මහා රහතන් වහන්සේලා පටිසම්භිදාලාභී මහා රහතන් වහන්සේලා 500ක් නමක් එකතු වෙලා මේ පළවෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා. ඉතින් මේ පළවෙනි ධර්ම සංගායනාව පැවැත්තුවේ මගධ රාජ්‍යයේ දඹදිව මගධ රාජ්‍යයේ සප්තපන්නී ගුහාවේ ඒ දොරකඩ ඉදි කරපු මණ්ඩපයක බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් මාස 3කට පස්සේ ඒ පළවෙනි වස් කාලේ එතකොට ඒ දවසේ රාත්‍රියේ පාන්දර ආනන්ද තෙරුන් වහන්සේ බොහෝම වීර්ය කරලා සතර ඉරියව්වෙන් තොරව මහරහත් භාවයට පත් වුණා. ආනන්ද තෙරුන් වහන්සේ නැතුව මේ ධර්ම සංගායනාව කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්මය තිබුණේ මතකයෙන් හඳවා ගත්තේ ආනන්ද තෙරුන් වහන්සේ. දැන් පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා 500ක් එකතු වෙලා අජාසත් මහරජතුමාගේ අනුග්‍රහයෙන් මුළු 3 මාසයක් පුරා මේ සංගායනාව පැවැත්තුවා. ඊට පස්සේ සංගායනාවෙන් ධර්මය සියලුම ධර්මය කොටස් කරලා ඉස්සෙල්ලම විනය පිටකය සංගායනා කරා. විනය පිටකයේ සංගායනා කරලා විනය පිළිබඳව අග්‍රස්ථානයේ දරපු උපාලි මහරහතන් වහන්සේට බාර දුන්නා තම ශිෂ්‍ය පරම්පරාවෙන් මුඛ වචන මාර්ගයෙන් මේක ඉදිරියට ගෙනියන්න. ඊට පස්සේ සූත්‍ර ඒ සියලුම සූත්‍ර සංගායනා වුණා. සංගායනා කළා ඊ타ත්ම දිග සූත්‍ර දීඝනිකාය වශයෙන් වෙන් කරා. ඊළඟ සූත්‍ර මධ්‍යම ප්‍රමාණී සූත්‍ර මජ්ක්‍ධිම නිකාය වශයෙන් වෙන් කරා. ඊට පස්සේ ඊළඟ සූත්‍ර සංයුක්ත නිකාය වශයෙන් වෙන් කරා. ඊට පස්සේ අංක පිළිවෙලට එක ධර්මයේ එක ධර්මයක් විතරක් අඩංගු වන සූත්‍ර, ධර්ම දෙකක් වශයෙන් අඩංගු වන සූත්‍ර, ඒ විදිහට සූත්‍ර පිළිවෙලකට සකස් කරලා එතන තියෙනවා නිපාත 11ක්. ඒ කියන්නේ ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ඒ විදිහට වෙන් කරලා අංගුත්තර නිකාය කියලා කොටසක් වෙන් කරා. ඒ සූත්‍ර ප්‍රමාණය
ඊට පස්සේ ඊළඟ එක කුද්දක නිකාය. ඒ විදිහට නිකාය 5කට වෙන් කරා. නිකාය 5කට වෙන් කරලා එක මහරහතන් වහන්සේට ඒ කොටස් බාර දීලා අනාගතයට ඒ ශිෂ්‍ය පරම්පරාවෙන් පරම්පරාවට මුඛ වචනා මාර්ගයෙන් ගෙනියන්න තමයි මේ විදිහට කරේ. ඉතින් එතකොට දැන් අපිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අංගුත්තර නිකාය. හොඳයි අපි තව ටිකක් ඉදිරියට යමු. මෙහෙම මේ මුඛ පරම්පරාවෙන් ගෙනියනකොට අපිට මේ ධර්මයේ ලැබුණේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ මේ රටට වැඩියා මිහිඳු මහරහතන් වහන්සේ. ඒ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අශෝක මහ අධිරාජයා විසින් තමයි ඒ ධර්ම දූත පිරිසක් ලංකාවට එව්වේ. එතෙන්දී මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ ඒ වෙනුවට මහා ධර්මදර විනයදර ඉතාමත්ම අපිට මේ රටේ බුද්ධ ශාසනය ඇති කරලා රටේ ගෙනියන්න තරමට ඉතාමත්ම දක්ෂ මහරහතන් වහන්සේ නමක්. සිව්පිල් සිඹියාපත්. ඉතින් මිහිඳු රහතන් වහන්සේ මේ රටට වැඩම කරලා අපේ රටේ බුද්ධ ශාසනය පිහිටුවල මේ රටේ බොහෝ දෙනෙක් ඊට පස්සේ ධර්ම ඉගෙන ගත්තා, ප්‍රතිපත්ති පිරුවා, මහරහත් භාවයට පත් වුණා. ඒ කාලේ බොහෝ මහරහතන් වහන්සේලා වැඩ හිටියා අපේ රටේ. මේ ධර්මයේ හොඳට ධර්ම විනය ඒ සියලු කරුණු ඉගෙන ගත්තා. ඇත්තටම මම මේ අභිධර්මය ගැන මතක් කරේ නැත්තේ අභිධර්මය ඒ වෙනකොටත් බාර දීලා තිබුණා සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට. ශිෂ්‍ය පරම්පරාව මහරහතන් වහන්සේලා 500 නමක් ඒක තම පරම්පරාවෙන් පරම්පරාවට ධර්මය රැගෙන ආවා. ඊට පස්සේ අපේ රටේ බොහෝම හොඳ බෞද්ධ භික්ෂු පරම්පරාවක් ඇති වුණා. භික්ෂු පරම්පරාව ඒ වුණාට මම හිතන්නේ 6 වෙනි සියවසේ විතර රටේ ඇති වුණා දුර්භික්ෂයක්. දුර්භික්ෂයක් ඇති වෙලා ස්වාමින් වහන්සේලාට ඇත්තටම යැපෙන්න විදිහක් නැතුව, දානේ හම්බ වෙන්න නැතුව බොහෝම කරදර සිද්ධ වුණා. සමහර ස්වාමින් වහන්සේලා පිට රටට වැඩම කරා. සමහර ස්වාමින් වහන්සේලා ඉතාමත්ම දුෂ්කරව, හැබැයි මේ ධර්මයේ කටපාඩමින් රැගෙන ආවා. ඊට පස්සේ අවුරුදු 12ක ඒ දුර්භික්ෂයෙන් පස්සේ නැවත ඒ පිට රටට වැඩිය ස්වාමින් වහන්සේලා මේ රටට වැඩම කරලා ආපහු අර ඉතුරු වෙලා හිටිය ඒ මහරහතන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනකොට ධර්මයේ කටපාඩම් කරපු එකේ කිසි වෙනසක් වෙලා තිබුණේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා ඉතාමත්ම ගෞරවයෙන් මේ ධර්මයේ රැකගෙන ආවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාට හිතුණා මෙහෙම ආයෙත් මේ වගේ කරදර සිද්ධ වුණොත්, ඒ අතර යම්කිසි විදේශිකයන්ගේ බලපෑමුත් ඇති වෙලා රටට කරදර ඇති වුණා භික්ෂුන් වහන්සේලාට. මෙහෙම ඇති වුණොත් මේ ධර්මයේ විනාශ වෙලා යයි. ඒක නිසා අපි මේ ධර්මය ආරක්ෂා කරගන්න ඕනේ කියලා හිතලා මාතලේ අලු විහාරේ අලු ලෙනේදී ධර්ම ඒකට කියන්නේ පුස්තක සංගීතයක් පැවැත්වුවා කියලා. කියන්නේ ඒ ධර්මය කටපාඩමින් ගෙනාව ධර්මය පුස්කොළ පොත්වල පාලි භාෂාවෙන් පිටපත් කරා. ඉතින් ඒ පාලි භාෂාවෙන් මේ මහරහතන් වහන්සේලා ගෙනාව ඒ මහා දුෂ්කර කාර්ය, ඒ කාර්ය නිසා තමයි, ඒ උතුම් කාර්ය නිසා තමයි අපිට මේ ධර්මයේ රැඳිලා තියෙන්නේ. ඊට පස්සේ 2500 බුද්ධ ජයන්තිය ඒ කාලේ වෙනකොට මුද්‍රණ කටයුතු හිම රටේ හොඳට මුද්‍රණ ශිල්පය ඇති වෙලා, මුද්‍රණාල ඇති වෙලා, ඉතින් මේ හොඳට මුද්‍රණී කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ ඒ කාලේ හිටිය මහරහතන් වහන්සේලා සමාවෙන්න මහා තෙරුන් වහන්සේලා
මුද්‍ර ඒ නැවත එකතු වෙලා මේ මුද්‍රිත ත්‍රිපිටක පොත් විදිහට මුද්‍රණය කරපු ත්‍රිපිටක පොත් ඒක සිංහල භාෂාවෙනුත් පාලි භාෂාව එක පැත්තක ඒකේ පරිවර්තනයේ සිංහලෙනුත් ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන් විදිහට සකස් කරලා දුන්නා. ඉතින් ඒ උත්තමයන් වහන්සේලාට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ කියලා මම මුලින්ම මතක් කරනවා. මේ විදිහට බොහෝ දිනාගේ මහන්සියෙන් ගෙනාව මේ ධර්මය අපි පුළුවන් විදිහට ඒක නියම විදිහට හරි විදිහට ඉගෙනගෙන ඒක රැකගෙන යන්න ඕනේ. මේ වගේ උතුම් ධර්මයක් නැති වෙලා ගියොත් ඒක අපිට කරගන්න මහා අනර්ථයක්. අන්න ඒක තමයි මට කියන්න ඕනේ තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ මම අංගුත්තර නිකාය ගැන ටිකක් කතා කරන්නම්. ඔබලාට ඇහුණාද තේරුණාද කියලා මට වචනයක් කියනවනම්? එහෙමයි මිස්. හරි. එහෙමනම් දැන් අංගුත්තර නිකාය ගැන කතා කරන්න. එතකොට මේ අංගුත්තර නිකාය 4 වෙනි නිකාය තමයි අංගුත්තර නිකාය කියලා තියෙන ධර්ම කොටසේ අඩංගු වෙන්නේ. ඒක ධර්ම කොටස් තියෙන විදිහට තමයි මේ අංගුත්තර නිකාය ග්‍රන්ථ රත්නයන් පිළිවෙල කරලා තියෙන්නේ. ඒකේ තියෙනවා මුලින්ම ඒකක නිපාතය කියලා ධර්ම කොටසක්. ඊට පස්සේ දුක නිපාතය කියලා තව ධර්ම කොටස. ඒකක නිපාතය කියන එකේ තියෙන්නේ එක සූත්‍රයකට එක ධර්ම කරුණයි ඇතුළත් වෙන්නේ. ඒකයි ඒකට ඒකක නිපාතය කියලා කියන්නේ. විශාල සංඛ්‍යාවක් තියෙනවා ඊටා කුඩා සූත්‍ර. ඊට පස්සේ දුක නිපාතය කියලා කියනවා ධර්ම කරුණු දෙක බැගින් ඇතුළත් වන ඒ සූත්‍ර තියෙන්නේ. ඒකට කියනවා දුක නිපාතය කියලා. ඊට පස්සේ තියෙනවා තික නිපාතය කියලා. තික කියන්නේ ධර්ම කරුණු 3 බැගින් ඇතුළත් වන ඒ සූත්‍ර තියෙන ධර්ම ඒ ග්‍රන්ථයට කියනවා තික නිපාතය කියලා. ඊට පස්සේ චතුර්ථ නිපාතය කියලා තියෙනවා ධර්ම කරුණු 4 බැගින් එක සූත්‍රයකට ඇතුළත් වන සූත්‍ර අඩංගු ඒ පොත ඒ ග්‍රන්ථ රත්නය. ඊට පස්සේ තියෙනවා පංචක නිපාතය කියලා ධර්ම කරුණු 5 බැගින් එක සූත්‍රයකට ඇතුළත් වන ඒ වගේ සූත්‍ර ඇතුළත් පොතක් ඒ බණ පොතක් තියෙනවා. ඊට පස්සේ චක්ක නිපාතය 6 බැගින්. ඊට පස්සේ සප්තක නිපාතය. ඊට පස්සේ අට්ඨක නිපාතය. ඒ විදිහට ගිහිල්ලා ඒකාදශක නිපාතය දක්වා ඒ කියන්නේ ධර්ම කරුණු 11 බැගින් තියෙන ඒ වගේ මේ සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර අඩංගු ඒ පොත ඒ ග්‍රන්ථ රත්නයෙන් ඒ මේ අංගුත්තර නිකායේ ඒ ග්‍රන්ථ සමූහය එතනින් එච්චරයි. ඒ විදිහට තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. දැන් ඔය පළවෙනි විභාගයට සූත්‍ර පිටකයේ ඒ පළවෙනි විභාගයට ඇත්තටම අපිට හම්බ වෙන්නේ ධර්ම කරුණු එක බැගින් තියෙන ඒකක නිපාතයෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ ධර්ම කරුණු දෙක බැගින් තියෙන දුක නිපාතයෙන් ප්‍රශ්න කීපයක් තියෙනවා. අනිත් එක තික නිපාතයෙන් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ග්‍රන්ථ 3 විතරයි අපිට පරිහරණය කරන්න තියෙන්නේ විභාගය සඳහා. අපි පොඩ්ඩක් කොහොමද මේ ග්‍රන්ථ රත්නේ සකස් වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරමුද දැන්? අපි බලමු ඒකක නිපාතේ පටන් එක. ඔව් ඒකක නිපාතේ ඒක පටන් ගන්නේ ඒකක නිපාතේ. ඒකක නිපාතේ මුල්ම සූත්‍ර 10 අරන් බලමු. ඒකක නිපාතේ මුල්ම සූත්‍රය ඒකේ තියෙනවා ඔබ මේක ගන්න කිව්වද ඒගොල්ලන්ට? මේක පේනවා.
මේක පේනවා නේද මේ මාත්මේ පේනවා sir. අනේ ඒ මුල්ම සූත්‍රයේ තියෙනවා එක මුල් එක ඒකක නිපාතේ කියන්ට පළවෙනි නිපාතේ දෙවෙනි එක මොන වග්ගයද කියන්න. ඒකේ තියෙනවා වග්ගය මේ චිත්ත පරියාදාන වර්ගය කියලා. තුන්වෙනි එක කීවෙනි සූත්‍රයේද කියන එක. ඔව් මේක හරි ඇත්තටම තේරුම් ගැනීමේ පහසු එක. පළවෙනි සූත්‍රය ස්ත්‍රී රූපේ යම්සේද එසේ යම් රූපයක් පුරුෂයා රූප ගුරුක. ඒ කියන්නේ රූපය ගැන බොහොම ගුරු කරලා සලකන පුරුෂයෙක්ගේ සිත කුසල් සිත පැහැරගෙන සිටනවාද එබඳු වන් එකද රූපයක් මම නුවණැසින් නොදකිමි. මහණෙනි ඒ ස්ත්‍රී රූපේ පුරුෂයාගේ සිත්ගෙන සිටුනේය. ඒ විදිහට ඊළඟ දෙවෙනි සූත්‍රයේ 1 පළවෙනි ඒකක නිපාතේ පළවෙනි වග්ගයේ දෙවෙනි සූත්‍රය. ඒ විදිහට තමයි ඒ කියන්නේ. ඊට පස්සේ ස්ත්‍රී රූපය, ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී ස්පර්ශය. ඒ විදිහට එතන 10ක් යනවා සූත්‍ර. අනිත් එක ස්ත්‍රී පුරුෂ රූපේ ගැන ස්ත්‍රියගේ කුසල් සිත පැහැර ගන්නා. ඒ වගේ වෙන පැහැර ගන්නා යම් කිසි ධර්මයක් වේද ඒක ස්ත්‍රී රූපය. දෙවෙනි එක පුරුෂයාගේ කුසල් සිත පැහැර ගන්නා යම් දෙවෙනි එක ස්ත්‍රී. ඒ විදිහට 10ක් සූත්‍ර තියෙනවා. ඔබ ඒක කියවලා බලන්න හිමීට ඔබට ඒක ඉතාමත්ම පහසුවෙන් මේවා කරගන්න පුළුවන්. ඔබට සටහන් කරගන්නවා නම් අර සටහන් කරගන්නකොට අපිට ඒක මතකේ හොඳින් රැඳෙන නිසා එක මේ ඉරකින් සටහන් කරගන්න පුළුවන් 10 ඔතන තියෙන සූත්‍ර 10 ඉරි 10කින් සටහන් කරගන්න පුළුවන්. මේ එකක් එක සූත්‍රයක් කියලා. ඔව් එකක් එක සූත්‍රයක්. එතකොට මෙතන සූත්‍ර 10ක්. මෙතන සූත්‍ර 10ක් කිව්වා. පළවෙනි සූත්‍ර 5 තියෙන්නේ ස්ත්‍රියෙකුට පුරුෂයෙකුට ස්ත්‍රී රූපය, ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රස, ස්ත්‍රී ස්පර්ශය. ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ ස්ත්‍රියෙකුට පුරුෂ රූපය, සිත කුසල් සිත පැහැර ගන්නා ස්වභාවය. ඊට පස්සේ ස්ත්‍රියට පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රසය, පුරුෂ ස්පර්ශය. ඒතකොට මෙතන ඔන්න ඔහොම ගියාම ওই විදිහට සූත්‍ර 10ක්. දැන් ඊට පස්සේ තියෙනවා නීවරණ පහන වග්ගය කියලා. එතකොට ඒකේ ලකුණු දා තියෙන්නේ පළවෙනි නිපාතේ දෙවෙනි වග්ගයේ පළවෙනි. ඒක කාමච්ඡන්දය ව්‍යාපාදේ තීන මිද්දේ ඒ විදිහට ඒක දිගට ඒ ටික විස්තර කරලා තියෙනවා. ඇත්තට මේක එකින් එක මේ මහණෙනි ඒකේ තියෙනවා මහණෙනි යමක් හේතු කොටගෙන නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනේ නම් උපන් වූ කාමච්ඡන්දේ භූයස්සත නැවත වන බව පිනිස විපුල බව පිනිස පවතින්නේ නම් මහණෙනි මේ සුබ නිමිත්ත යම්සේද එබඳු අන් එකම ධර්මයක් මම නුවණසින් නොදකිමි. ඒතකොට කියන්නේ කාමච්ඡන්දය ඇති වෙනවද ඒ වගේම උපන්නා වූ කාමච්ඡන්දේ නැවත වැඩි වෙනවද ඒකට හේතුව සුබ නිමිත්ත යම්සේ වේද එම සුබ නිමිත්ත නුනුවණින් ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් නුනුවණින් මෙනෙහි කිරීම. නුවණ නැතුව වැරදි විදිහට මෙනෙහි කිරීම. සුබ නිමිත්ත කියලා කියන්නේ දැන් රූපයක් දැක්කම මේ රූපේ ලස්සනයි, මේ රූපය නිට්ටයයි, ඒ විදිහට ඒ රූපය ගැන මෙනෙහි කරනවා නම්
ඒක තමයි කාමච්ඡන්දේ වැඩි වෙන්න, කාමච්ඡන්දේ ඇති වෙන්න හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ව්‍යාපාදේ දෙවෙනි නීවරණය ව්‍යාපාදේනේ උපදිනේ නම් උපදාන ව්‍යාපාදේ හිබ්බිහියෝ භාවයේ පින්ස විපුල භාවයේ පින්ස පවතිනම් මහණෙනි. ඒතර ව්‍යාපාදේ ඇති වෙන්නත් ඒ වගේ මේක වැඩි වෙන්නත් හේතුව මේ පටිඝ නිමිත්තයි. ඒ බඳු අන් එක ධර්මයකුදු මම නුවණසින් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ වෙන එකම ධර්මයක්වත් නැහැ. පටිඝ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරනුවට ව්‍යාපාදේ උපදිනේ උපන්නා වූ ව්‍යාපාදේ විහිෝ භාවී පිංස විපුල් භාවී පිංස පවතින්නේය. යමක් හේතු කොටගෙන නූපන්නා වූ තීන මිද්දේ චිත්ත චෛත්‍යයන්ගේ කර්මයන් නොවන කර්මන්නේ නොවන බව උපන්නේ නම් උපන්නා වූ තීන මිද්දේ හීව භාවයේ පිණිස විපුල භාවයේ පිණිස පවත්නේ නම් මහණෙනි හැකිලුණු සිත් ඇත්තහුට බත්මත අර ඒකේ තියෙන දුරසෙන්සන් අධි කුසලේ නොයම් තන්දිය විජම්බිකාව බත්මත ඒ හේතු ලීනත්වය ඒ වගේ හේතු තමයි මම එකම ධර්මයකුදු මම නුවණසින් නොදකිමි. මහණෙනි හැකිලුණු සිත් ඇත්තහුට නූපන්නා වූ තීන මිද්දේ උපදිනේ උපද්දනා වූ තීන මිද්දේ විපුල භාවයේ පිණිස පවතින්නේය. එතකොට තීන මිද්ද ඇති වෙන්න හේතුව හැකුලුණු සිත. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උද්දච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව. ඒ විදිහට ඒ ධර්මයේ හේතු නීවන පබ්බේ යනවා. ඇත්තටම ඔබට පුළුවන් එක රූලකින් මේක ලකුණු කරගන්න. එක රූලකේ එතන ඒකම අනිත් පැත්ත ඊළඟ 1 2 6 ඉඳලා යන එක කාමච්ඡන්දේ ප්‍රහීන වේ නම් මහණෙනි මේ අසුබ නිමිත්ත යම්සේ වේද එය අසුබ නිමිත්ත නුවණින් මෙනෙහි කරනවා නම් කාමච්ඡන්දේ උපදින්නේ තියෙන කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. ව්‍යාපාදේ නූපදින්න නම් මෛත්‍රී චිත්ත විමුක්තිය මෛත්‍රී මෙත් වැඩීම තීන මිද්දේ නොපදනව තීන මිද්දේ ප්‍රහීන වෙන මානෙනි. පස්සේ උද්දච්ච කුච්චේ ප්‍රහීන වෙන්න නම් සංසුන් සිත තමයි උද්දච්ච ප්‍රහීන වෙන්න. මේ විදිහට ඒ එක එක කරුණු විචිකිච්ඡාව ප්‍රහීන වෙන්න නම් නුවණින් මෙනෙහි කරන්නාට නූපන්නා වූ විචිකිච්ඡාව නූපදින්නේ උපන්නා වූ විචිකිච්ඡාව ප්‍රහීන වේ. මේ විදිහට එතන ඒකක නිපාතේ යනවා. අපි දුක නිපාතේ බලමු. ඒකක නිපාතේ සූත්‍ර කීයක් තියෙනවද ඒ විදිහට? සූත්‍ර බොහෝ ගානක්. ඒකක නිපාතේ සූත්‍ර බොහෝ ගානක් තියෙනවා. අපි බලමු මෙතනින්. ඒකක නිපාතේ තියෙන සූත්‍ර ප්‍රමාණය බැලුවොත් මේ ඒකක නිපාතේ වග්ග වශයෙන් ඒකක නිපාතේ තියෙනවා චිත්ත පරියාදාන වග්ගේ. ඔන්න පළවෙනි එක. ඊළඟට නීවරණ පහන වග්ගේ කියන්නේ. ඊළඟ එක අකම්මනීය වර්ගය. ඊළඟ එක අදාන්ත වර්ගය. ඊළඟ එක සූක වර්ගය. පබස්සර වර්ගය. මේ තියෙන සූත්‍ර ගණන් කියවන දැන් මේ එක වර්ගයකට තියෙන සූත්‍ර තමයි මේ තියෙන්නේ. සුත්තම් පඨම ද්විතීය තෘතීය චතුර්ථ පංචම චට්ඨම සප්තම අට්ඨම නවම දසම. බොහෝ ඒවට තියෙන්නේ දස සූත්‍රයක්. හැබැයි සමහර තැන්වල තියෙනවා ඒකාදස ඊටත් වැඩි වෙන අවස්ථා තියෙනවා. මේ තව ගන්න සප්තම ඒව දසම ඒකාදසම කල්යාණ මිත්‍ර වර්ගයේ ඒකාදස සුත්තං. ඒ කියන්නේ
සූත්‍ර 11ක් තියෙනවා. තව මෙතන තව එකක් පොඩ්ඩක් පෙන්නන්න මේ එකම පිටුවේ බලන්න මෙතෙන් ඉඳන් 26 වෙනි පුටියේ තමයි ප්‍රථම සූත්‍රය තියෙන්නේ. ඊට පස්සේ මේ චට්ටම සූත්‍රයක් තියෙන්නේ 26 වෙනි පිටුවේ. ඒ කියන්නේ එක පිටුවට සූත්‍ර බොහෝ ගාණක් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි සූත්‍ර තියෙන්නේ නේ. ඔව් ඉතාමත්ම පොඩි සූත්‍ර තියෙන්නේ. පමාද වර්ගයේ ඒකේ තියෙනවා තේරම 16ම. ඒ කියන්නේ 16ක් තියෙනවා සූත්‍ර. ඉතා කුඩා සූත්‍ර. ඒක පමාද වර්ගයේ 9 වෙනි වර්ගය. ඊට පස්සේ 10 වෙනි වර්ගයේ තියෙනවා එකුණ වීසතිම කියන්නේ කොටව තියෙනවා. දුවා 42ක් සූත්‍ර තියෙනවා. නෑ එච්චර නෑ. ඔව් දුවා 44 මෙතන වීසති ඒක වීසති ඒක විස්තර තින් සතිම එකට යනකල් ඒක චතුකෝටිකන්නේ තිදන් දුවා 44 ඒ කියන්නේ බොහෝම සූත්‍ර ප්‍රමාණයක් එතන තියෙනවා 40 ගාණක් යනකල්නේ. ඔව් 40 ගාණක් යනකල් තියෙනවා ඒ 42ක් ඒකේ අජාතික වර්ගයේ. ඊළඟට තියෙනවා අධම්ම වර්ගයේ අධම්ම වර්ගයේ සූත්‍ර දෙකයි. 10ක් තියෙනවා. ආනාපානසති වර්ගයේ අනාපත්ති වර්ගයේ 20ක් තියෙනවා. ඊට පස්සේ එනවා පිටු අංක 42 සිට 46 දක්වා ඒක පුද්ගල වර්ගය. ඒකේ තියෙනවා සූත්‍ර 26ක් සූත්‍ර. ඊට පස්සේ එනවා ඒත දග්ගපාලිය කියලා මේක ඒකේ 46 වෙනි පිටුවේ සිට 52 පිටුව දක්වා ඒකේ තියෙනවා ඒත දග්ගපාලිය කියන්නේ යම් කිසි දැන් බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල එක විශේෂ තනතුරු ප්‍රදානය කරා. මේක බැලුවොත් එහෙම ඔව් මෙන්න මේක. මෙතන පේනවා ඒත දක්කවේ මම ශාවකානම් භික්ඛූනම් රත්තඤ්ඤු නං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ. ඒ කියන්නේ රත්තඤ්ඤු කියන්නේ බොහෝ දීර්ඝ කාලයක් දැන් පැවිදි වෙලා බොහෝ දීර්ඝ කාලයක් සිටිය මහා රහතන් වහන්සේලාගෙන් ප්‍රධාන අග්‍රස්ථානයේ හිමි වෙන්නේ කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේට. තිර රාජ්‍ය එවැගේම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ මාගේ ශ්‍රාවකයන් අතුරේ යම් මහා ප්‍රඥා ඒ විදිහට එක අග්‍රස්ථාන ලැබූ ස්වාමින් වහන්සේලාගේ නම් ඒත දග්ගපාලියේ 1 සිට 10 දක්වා සූත්‍ර 10ක්. ඒ එක නමක් එක සූත්‍රයක්. ඒ විදිහට පළවෙනි වර්ගයේ ඒකෙම තියෙනවා ඒත දග්ගපාලියේ තවත් උඩට යනකොට ඔක්කොම එක 14 දෙක චුල්ලපන්තක මහා රහතන් වහන්සේට ලැබුණු තනතුරු. ඊට පස්සේ තව ඒකේ අනිත් බොහෝ රහතන් වහන්සේලාට ලැබුණු තනතුරු තියෙනවා. ඊට පස්සේ ඒ මහා රහතන් වහන්සේලාට ඊට පස්සේ තව ඔක්කොම මහා රහතන් වහන්සේලාට ලැබුණු තනතුරු හරි. ඒකත් මහා රහතන් වහන්සේලාට හතර. ඊට පස්සේ තියෙනවා භික්ෂුණීන් වහන්සේලාට අග්‍ර තනතුරු ලැබුණ එක 14 ඒ අංකයේ යටතේ එන ඒක සුනිබතේ ඒත දග්ගපාලිය. දැන් මෙතන තියෙනවා මහා ප්‍රජාපති විගතමි ඊට පස්සේ උප්පලවන්නා ඒ පිටු අංක 51 ධම්මදින්නා ඔව් කේමා ඒ විදිහට. ඊට පස්සේ තියෙනවා උපාසිකාවන්ට ලැබුණු තනතුරුත් තියෙනවා. අග්‍ර ස්ථානයේ ලැබුණු තනතුරු. එතන නෑ ඒත දග්ගපාලිය එතන තව තියෙනවා. සුජාතා. ඔව්. පිටු අංක 53 එතනක් තියෙනවා මේ උපාසිකාවන්ට ලැබුණු තනතුරු. ඊට පස්සේ 15 වෙනි වග්ගය අට්ඨාන පාළිය කියලා තියෙනවා එතන. අට්ඨාන පාළිය තියෙන්නේ අට්ඨාන මිත්තම් යම් සිදු නොවෙන්න පුළුවන් කරුණු
සහ සිදු වෙන්න පුළුවන් කරුණ තමයි අට්ඨාන පාළියේ තියෙන්නේ. යම් හේකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් සෝවාන් පුද්ගල තෙමේ පිටුවංක කියන්නේ පිටුවංක 55 අට්ඨාන පාළිය. අට්ඨාන පාළිය කියන්නේ සිදු නොවන කරුණු. ඒ කොහොමදවත් සිදු නොවන කරුණු සහ සිදු වෙන කරුණු. ඒ විදිහට යම් හේකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිට්ටයයි ගන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. තෙල අවිද්‍යාමාන තැනකි ප්‍රත්‍ය රහිතේකි. මහණෙනි යම් හේකින් එතකොට මේ මෙතන කියන්නේ මාර්ග දෘෂ්ටියෙන් යුත් සෝවාන් පුද්ගල තෙමේ. සෝවාන් පුද්ගලයා කිසිම විටක සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නවා කියන එක කිසි විටක වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් පුද්ගලෙක් හැම විටම සංස්කාරය අනිත්‍යයි කියන තැන තමයි ඉන්නේ. ඒත් එක්කම කියනවා පෘථග්ජන තෙමේ යම් කිසි සංස්කාරයක් නිට්ටයයි ගන්නේ නම් ඒක වෙන්න පුළුවන්. ඒක පෘථග්ජනේ සංස්කාරය නිට්ටයයි කියලා ගන්නවා. හැබැයි සෝවාන් පුද්ගලයා කිසි විටක සංස්කාරය නිට්ටයයි කියලා ගන්නෙ නැහැ. ඊට පස්සේ සෝවාන් පුද්ගලයා කිසිම විටක සංස්කාරයක් සුඛයයි කියලා ගන්නෙ නැහැ. ඒ වගේම පෘථග්ජන තෙමේ සංස්කාර සුඛයයි කියලා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි කාරණේ සෝවාන් පුද්ගලයා කිසි විටක ආත්මයයි කියලා ගන්නෙ නැහැ. අනාත්මයි කියන එක ගන්නවා සංස්කාරයෝ. පෘථග්ජනයා ආත්මයයි කියලා ගන්නවා. සංස්කාරන සියලුම ධර්ම. මේ ආකාරයට දිගටම තියෙනවා සෝවාන් පුද්ගලයා මේ දේවල් කරන්නේ නැහැ. පංචානන්තරේ කර්ම කරන්නේ නැහැ. ඒ ටික තමයි දිගටම යන්නේ. ඒ විදිහට තමයි අට්ඨාන පාළිය යන්නේ ඒ විදිහට. ඊට පස්සේ ඒක ධම්ම පාළි කියලා එකක් ඒ ධර්ම කොටසක් තියෙනවා. ඊට පස්සේ ජම්බුදීප පෙය්‍යාලය කියලා තියෙනවා. 16 ප්‍රසාද කරන ධර්ම කියලා තවත් පොඩි කොටසක් තියෙනවා. අච්චාර සංඝාත වර්ගය කියලා තවත් කොටසක් තියෙනවා. මේකේ කායගත සතිය ඒක නිපාතෙම කායගත සතිය අච්චාර සංඝාත වර්ගය කොටසේ ඒක වැදගත්. පිටුවංක කායගත සතිය පිළිබඳව දිග විස්තරයක් තියෙනවා. කායගත සතිය පිළිබඳව එන ඒ සූත්‍ර ධර්ම ටික හුඟක් වැදගත්. කායගත සති වර්ගයේ එක පටන් ගන්නේ මහණෙනි යම් කිසිවෙකු විසින් මහා සමුද්‍ර සිතින් පහස්නා ලද්දේ නම් මහා මුහුදට ගලා බස්නා යම් කිසි කුඩා නදීහු වෙද්ද ඔහු එයට ඇතුළත් වේ. එහෙන් කිසිවෙකු විසින් කායගත සතිය වඩන ලද්දේ නම් බහුල වශයෙන් කරන ලද්දේ වේද අෂ්ට විද්‍යා භජනය කරන යම් කිසි කුසල ධර්මයෝ වෙත්නම් ඔහු එයට ඇතුළත් වෙයි. කියන්නේ අෂ්ට විද්‍යා භජනය කරන යම් කිසි කුසල ධර්මයෝ තියෙනවා නම් යම් කිසි කෙනෙක් කායගත සතිය වඩනවා නම් ඒ අෂ්ට විද්‍යා වඩන කුසල ධර්මයෝ අෂ්ට විද්‍යා භජනය කරන කුසල ධර්මයෝ වෙනවා ඒවා. යම්සේ මහා මුහුදට මහා සමුද්‍රට ගලා බස්නා යම් කිසි දිය කුඩා නදීහු මහා මුහුදට ගලා යනවා නම් යම් කිසි කුඩා නදීහු වෙද්ද එය මහා මුහුදට යන ජලයට ඇතුළත් වෙනවා වගේ බහුල වශයෙන් කරන අෂ්ට විද්‍යා භජනය කරන එකට ඇතුළත් වෙනවා කායගත සතිය වඩනවා නම්. ඊට පස්සේ කායගත සතිය වැඩිමෙන් ලැබිය හැකි බොහෝ ප්‍රයෝජන එකින් එක විස්තර කරලා තියෙනවා. සතර සාමාන්‍ය ඵල ඉහාත්ම භාව සුඛ විහරණය මේ තමන්ගේ මේ ආත්මයේම සුඛ විහරණය සම්‍යක් ප්‍රඥාව ඥාන දර්ශන ප්‍රතිලාභය විමුක්ති විද්‍යා විමුක්ති
මුක්ති ඵල මාර්ග ප්‍රඥා සම්ප්‍රයුක්ත ධර්ම අරහත් ඵල ඒ ඔක්කොම ලබන්න පුළුවන් කියන එක දිගටම එතන තියෙනවා 12ක් තවත් 15ක් තියෙනවා එතන තියෙනවා 14ක් පොඩි සූත්‍ර කාරණා 14ක් තියෙනවා. ඇතර මේක මේ හැම ප්‍රශ්න පත්‍රයෙන් වගේ තියෙන එක ප්‍රශ්නයක් මේකෙන් අඩංගු වෙනවා කායගත සතියෙන්. මේක ඊට වැඩි හුඟක් වැදගත්. ඒක නිසා ඒ ටික බලන්න වටිනවා. සතියේ තියෙන සූත්‍රය මොකද්ද මිස්? ඒ කායගත සතියේ තියෙන සූත්‍රේ නම ඒක පිටු අංක 89 කායගත සති වර්ගය පළවෙනි මිස් ඒ සූත්‍රේ නම සමුද්දන්තෝ ගත කියන සූත්‍රයේද? කායගත සති වර්ගය කියලා තියෙන සූත්‍රයක් කියලා වෙනම එහෙම නමක් නැහැ. මොකද්ද ඔබතුමී කිව්වේ? සමුද්දෝගත කායගත සතිය ගැන කියන සූත්‍රේ නම මිස් සමුද්දන්තෝ ගතං සූත්තං කියලා තියෙන ඒ සූත්‍රයේද කායගත සති කියන්නේ? මහා සමුද්දෝ චේතසා පුඨෝ අන්තෝ ගදා තස්ස කුන්නදියා කාච සමුද්දං නෑ එහෙම එකක් නෙවෙයි වේකාමිට අර ඒ අපේ අර පොතේ අර අපි මහබෝධි සමාගමෙන් ගත්තේ පොතේ 115 පිටේ ඉඳන් 128 වෙනිකන් තියෙන්නම කායගත සති සම්බන්ධ සූත්‍ර පෙළක්. අපි මේ කියන්නේ ඒකම තමයි අපි මේ කියන්නේ මේ ප්‍රකරණෙන්නේ. ඒක නිසා පිටු අංක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔව්. අපි දැන් ප්‍රකරණෙන් නෙවෙයි අපි මේව කරේ අර මහා බෝධි සමාගමේ පොතෙන්නේ. ඒක 115 128 දක්වා තියෙන කායගත සතිය. ඒකේ තියෙන එකක් ඒකම සමාන ඔව්. දැන් කායගත සති වර්ගයට අයත් වෙනවා පොඩි සූත්‍ර ගානාවක්. ඒ සූත්‍ර ගානාව තමයි එතන කියන්නේ. එතන කියන්නේ මහා සමුද්‍රයට යන ජලයේ යනවා නම් ගංගා නදී සියල්ලම ඒ ජලයේ සියල්ලම මහා සමුද්‍රයත් එක්ක ස්පර්ශ කරනවා වගේ මේ කායගත සතිය කියන ධර්මතාවයෙන් බොහෝ ප්‍රකට වෙන ප්‍රතිලාභ තියෙනවා. අෂ්ට විද්‍යා වජනය කරන යම් කුසල ධර්මයෝ වෙද්ද ඒ කායගත සතියට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ කායගත සතිය කියන්නේ ඒක ධර්මයක්. බොහෝ කාරණා ඒ තුලින් ලැබෙනවායි කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට කායගත සතියෙන් ලැබෙන ප්‍රතිලාභ කියනකොට මහා සතර සාමාන්‍ය ඵල. ඒ කියන්නේ මේ මාර්ග ප්‍රඥාව ඊළඟට ඵල සතර මාර්ග සතර ඵල විද්‍යා විමුක්ති ඵල ඒ ආකාරයෙන් මේ එකිනෙක වෙන වෙනම 14ක් යනකල් කරුණු ඉදිරිපත් කරනවා. කායගත සතියෙන් ලැබෙනා වූ ප්‍රයෝජන. දැන් මේ සමහර ප්‍රශ්න පත්‍රයක තියෙන එකක් පෙන්නනවා. ඒක ප්‍රශ්න පත්‍රයක මේ කායගත සතියම ඉල්ලලා තිබුණා. මෙතන. දැන් බලන්න මේකේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන කායගත සතිය වැඩිවීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය. ඒ මොනවාදයි පැහැදිලි කරන්න. මේක සම්පූර්ණයෙන්ම රෙෆරන්ස් එක එන්නේ අර සූත්‍රෙන්නේ. ඔව්. එතන තියෙන ඒ සූත්‍රය තමයි 16 සූත්‍ර ගොඩාක් තියෙනවා. ඔව්. කීයක් කියනවද ධර්ම? එතන තියෙනවා පොඩි සූත්‍ර 1 2 3 24 44ක්. සතර මඟ පිණිස වන්නේය. සතර ඵල පිණිස වන්නේය. සම්‍යක් ප්‍රඥාව පිණිස වන්නේය. ඥාන දර්ශනයේ ප්‍රතිලාභයේ පිණිස වන්නේය. නෑ මේ ඒකේ ඊළඟට යහාත්මේ සුඛ විහරණය වන්නේය. විද්‍යා විමුක්ති ඵල මාර්ග ඥාන මේ විදිහට එකිනෙක කාරණේ වෙන වෙනම ගෙන හැර දක්වනවා.
මේ කායගත සතියෙන් වැඩිමෙන් ලැබෙන ප්‍රයෝජන තව දුරට යනවා. ඒ කායගත සතිය සංඛ්‍යාතව එන මේක ඒකක වර්ගයේ තියෙන්නේ. ඔව් ඒකකවත් ඒක නිපාතේ. ඒකක නිපාතේ. මහත්මිය ඒ කොටස හරිද? දැන් සූත්‍ර 64ක් තියෙනවා නේද? අන්න ඒ විදිහට සූත්‍ර එකින් එක වෙන් කරගෙන ඒක මේ එක මේ එක කාරණයක් එක සූත්‍රයක් විදිහට යනවා. එතකොට ඒක සූත්‍ර ඇත්තට විශාල සංඛ්‍යාවක්. දුක නිපාත කරනවා. දුක නිපාතේ දුක නිපාතයට බලමු දෙනා. දුක නිපාතයත් පොඩ්ඩක් පටන් ගන්න වස්සුපනායික වර්ගී. වස් එළවීම පිළිබඳව ඒක කොහොමද වජ්ජ සූත්‍රය පටන් ගන්න. මතකද? වජ්ජ සූත්‍රයේ අර වැරදි දෙකයි. දැන් මෙතන අපි බලමුද මේ ප්‍රශ්න පත්‍ර වලට කොහොමද මේකෙන් එළෙන්නේ කියන කාරණේ. දැන් මෙතන ප්‍රශ්න පත්‍ර මේ පළවෙනි එකේ තියෙන අට්ඨාන වර්ගයේන 820 අට්ඨාන කරුණු සප්පුරා ලියන්න. දැන් අට්ඨාන වර්ගයේ අපි දැන් කතා කරේ අට්ඨාන වර්ගය කියන්නේ සිදු වෙන ඒ කියන්නේ අර සෝවාන් පුජ්‍යලයාගේ ඒ අට්ඨාන කරුණු 28 සපුරා ලියන්න. අට්ඨාන කියන්නේ සිදු නොවන සිදු නොවන කරුණු 28. ඒකේ පේලියටම 28 තියෙනවා ඇත්තටම. ඒක මතක තියාගන්නත් පහසුයි. ඉස්සෙල්ලා අනිත්‍ය සංස්කාරය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ කාරණේ මේ විදිහට විස්තර කරනවා. දසබල ඥානයන්ගේ ඨානා ඥානේන කියන තැනදී විස්තර කරන ආකාරයෙන්ම තමයි මෙතන විස්තර කරන්නේ. ඨානා ඥානේන කියලා කියනවනේ දසබල ඥානයන්ගේ පළවෙනි ඥානේ. ඉතින්දි මේ ආකාරයට තමයි විස්තර කරන්නේ. කමන්නේ. ඒ ආකාරයෙන් මේ අට්ඨාන කරුණු සිදු නොවන කරුණු 28 දැන් අපිට අර ඒකක නිපාතයෙන් කියන හැර දක්වන්න ඕන. ඒ කාරණා ටික තමයි මෙතන අහලා තියෙන්නේ. ළඟට මෙතන මේ පුද්ගලයන් හිතෙනා හඳුන්වන්න. පහසුවෙන් මැනිය හැකි පුද්ගලයා, මැනීමට දුෂ්කර පුද්ගලයා, නොමැනිය හැකි පුද්ගලයා. දැන් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. මේක එතකොට තික නිපාතේ තමයි මේක. මේ ප්‍රශ්නේ. මේක පුජ්‍යල ප්‍රඥාප්ති ප්‍රකරණෙත් මේ විදිහටම තියෙනවා. පහසුවෙන් මැනිය හැකි පුජ්‍යලයා කවුද? මැනීමට දුෂ්කර පුජ්‍යලයා කවුද? නොමැනිය හැකි පුජ්‍යලයා කවුද කියන එක විස්තර කරලා තියෙනවා. ඔව්. මේක ත්‍රික නිපාතයේදී මේක ත්‍රික නිපාතයේදී කොහොමද එන්නේ බලමු. යම් කිසි අදහසක් ආවද මේ අපායික වර්ගයේ ඒක තියෙන්නේ අපායික වර්ගයේ අපායික වර්ගයේ මේ තුන්වෙනි සූත්‍රය තමයි ඒක තියෙන්නේ. ඒකේ අප්පමෙය්‍ය සූත්තං කියන එකේ අප්පමෙය්‍ය සුප්පමෙය්‍ය දුප්පමෙය්‍ය සුප්ප නිපාතේ තුන්වෙනි නිපාතේ තුන්වෙනි වර්ගයේ දෙවෙනි මේ විදිහට තියෙන්නේ. මහණෙනි මේ පුජ්‍යලයන් 3 දෙනා ලෝකයේ විද්‍යාමානයේ කවර 3 දෙනෙක් දෙයත් සුවසේ මිනිහ හැකි පුජ්‍යලයා දුක්ඛසේ මිනිහ හැකි පුජ්‍යලයා නොමිනිහ හැකි පුජ්‍යලයා. ඒ පුජ්‍යලයා 3 දෙනා දැන් විස්තර කරනවා. මහණෙනි සුවසේ මිනිහ හැකි පුජ්‍යලයා කවරේද? මහණෙනි මෙලව ඇතැම් පුජ්‍යලෙක් මේ විදිහට උද්දච්ච වේද ඔසවාලු මාන ඇත්තේය පාත්‍ර වණ්ඩනාදී චපලේ ඇතියේ දොඩමළුවේ අසංගත වචන මුලාසී ඇතිවේ මේ පුජ්‍යලයා සුවසේ මිනිය හැකි පුජ්‍යලයා. මෙයාව හරියට තේරුම් ගන්න පුළුවන්. මෙයාව සුවසේ මයින්න පුළුවන් පුජ්‍යලයා. ඊළඟට දුකසේ මිනිය හැකි පුජ්‍යලයා කවුද? දැන් පොළේ මේ එතන විස්තර කරන පුද්ගලෙක් අනුද්දත වෙයි. ඒ කියන්නේ උද්දච්චේ නැහැ. ඔසවාලු මානනල නැහැ. චපල නැහැ. දොඩමලු නැහැ. අසංයත නැහැ. එළඹ සිටි සිහිය තියෙනවා. සම්ප්‍රජාන ඥානය තියෙනවා. සමාධිගත වේ. ඒකාග්‍ර සිත් ඇති වේ. සංවෘත ඉඳුරන් නැතියේ වෙයි. මහණෙනි මේ පුද්ගලයා දුකසේ මිනිය හැකි පුද්ගලෙක්. එයා හරි මනගන්න හුඟක් දැනගන්න ඕනේ. එයා ගැන දැනගන්න මේ එක සැරේ දැනගන්න බෑ එයා ගැන. දුකසේ මිනිය හැකි පුද්ගලයා. ඊපස්සේ නොමිනිය හැකි පුද්ගලයා සීනාස්ත්‍රව අරහත් සීනාස්ත්‍රව මහණෙක් වේ. සීනාස්ත්‍රව උත්තමයා
මනින්ට බෑ අපිට. මෙන්න මේ වගේ මේ ත්‍රික නිපාතේන කාරණා එතකොට මේ රාෂ්ට්‍ර පත්‍රයේ ඉන කාරණා ටික මේ විදිහට අපිට මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ පහත් සඳහන් උපාසක උපාසිකාවන් බුදුරදුන් වෙතින් තනතුරු ලැබූ මොනවාදයි ලියන්න. මේක අර අපි ඒක විස්තරකේ තපස්සු වල්ලුක්යන් කවුද? සුදත්ත ඊළඟ චුත්ත ගෘහපති එක වචනේ ඒක දද්ද වගේනේ. ඔව් ඒක දග්ග වර්ගයේ. ඊළඟට නකුල පියා සුජාතා මේ ආකාරයෙන් විවිධ පුජ්‍යලයෝ උපාසක උපාසිකාවෝ මෙතන තියන්නේ උපාසක උපාසිකාවෝ උපාසිකාවෝ ඒ විදිහට වර්ග කරලා කියනවා. මේ විදිහට සමත විදර්ශනා මේ ඉදින් විචෝ කලින් කරුණු තුනක් මෙනෙහි කළ යුතුයි. මේ ත්‍රික නිපාතේ මෙන්න මේ විදිහට කාරණා මම හිතන්නේ අදහසක් ලැබුණාද මේ අමිතා මහත්මිය? එහෙමයි සර් ලැබුණා. සර් එහෙනම් අඩු වුණා සර්. අංකය එහෙම දාලා ඒ නම්බර් කරගන්න එක හරියට කරගෙන එක රූලෙට එක සූත්‍රයක් ඔය පොඩි සූත්‍ර නම් ලියන්න පුළුවන්. හරි ඉක්මනට මුල් ඒකක නිපාතයේ තමුන්ටම ලියා ගන්න පුළුවන් මේ අර තමුන් පරිහරණය කරන ඒ ග්‍රන්ථ රත්නයේ අනුව ඒ එහෙම ලියාගත්තොත් හොඳට මතක හිටිනවා. සූත්‍ර කීයක් තියෙනවද ඔක්කොම? සූත්‍ර ගණන කියන්න බෑ. මේකේ තියෙනවා පළවෙනි දැන් ඒකක නිපාතේ ඉවරනකොට සහස්ස සුත්තම් කියන්නේ 1000ක් ඉවරයි කියලා. හැබැයි මට නම් ගණන් කරනකොට 1000ක් ආවේ නෑ. මට 600 ගාණක් වගේ තමයි මට ආවේ. මං හිතන්නේ මං ගණන් කරපු ඒ විදිය ඒකක නිපාතේ දුක්ඛ නිපාතේ නම් 50ක වෙන් කරලා තියෙනවා. දුක්ඛ නිපාතේ තික නිපාතේ හුඟක් තියෙන සූත්‍ර මුළු අංගුත්තර නිකායෙම තියෙන සූත්‍ර ගාන අංගුත්තර නිකායෙම සූත්‍ර තියෙනවා 9557ක්. අංගුත්තර නිකායට අයිති වෙනවා. බණවර 120ක් අයිති. මේ නිපාත 3 විතරක් නෙවෙයි නිපාත 11ම. ඊට පස්සේ ඒකේ අකුරු ගන්නත් තියෙනවා 9,60,000ක් කියලා. නිපාත 11යි සූත්‍ර 9557යි බණවර 120යි. ඒ විදිහට පොඩි සූත්‍ර වෙන වෙනම එම් පොඩිවට ලියාගෙන ඊට පස්සේ මේ පාඩම් කරගන්න හරි ලේසි. මේ කොහොමදත් නෝට් එකක් හදාගන්න වෙනවා මේකේ. නැත්නම් එක වගේම ධර්ම වෙන නම් වලින් පැහැදිලි වෙන නම් වලින් මේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ ඒ විදිහට මේ තමුන් ලියාගත්තොත් ඒක හරි ලේසි විභාගෙට මේ පාඩම් කරන්න. දැන් එහෙමනම් අපි මේ අපේ අංගුත්තර නිකාය පිළිබඳව ඕලුකයක් කියන්නේ සකස්මත් කොහොමද බලන්නේ කොහෙද බලන්නේ කොහොමද කියවන්නේ කියන කී අදහස් තමයි අත්‍තරම මේ ශ්‍රීමති මහත්මිය කියලා දුන්නේ. දැන් ඒක ප්‍රශ්න පත්‍ර වලට කොහොමද ඒක සම්බන්ධ කරගන්නේ කියන අදහසත් අපි යම්කිසි අදහසකට ගෙනාවා. මම හිතන්නේ මේ ඉදිරියට ඒ කාරණේ ඊළඟ අවුරුද්දට තමයි මම හිතන්නේ ලෑස්ති වෙන්න වෙන්නේ විභාගෙට. අමාරු නෑ. අංගුත්තර නිකායේ අපි ඒ කාරණා වෙන ප්‍රශ්න පත්‍ර ගෙනල්ලා ප්‍රශ්න පත්‍රයට අනුව නැවත ප්‍රකරණය පරිහරණය කළත් උත්තර හොයාගන්න පුළුවන්. එහෙම කරගත්තොත් මේක තරම් අමාරු වෙන්නේ නැහැ. අපි මේ ශ්‍රීමති විද්‍යාරත් මහත්මියට පුණ්‍යානුමෝදනා කළා. අපි අදට ඒ සාකච්ඡාව අද නවත්තමු. එහෙම කරමු නේද? මම හිතන්නේ අමිතා මහත්මිය අපි ඊළඟට ඉතිරි කොටසේ හොඳයි සර්. එහෙන් නැතුව ගියා සර්. එක් රැස්ුනේ ධාතු කතා පන්තියට සම්බන්ධ මේ මහත්මීන්. ඉතින් අපි මේ කාරණේට සම්බන්ධ වෙලා යම්කිසි ධර්ම කොටසක් තේරුම් කරලා දුන්න මේ මහත්මියට අපි
පුණ්‍යානුමෝදනා කරමු සියලු දෙනාම. සාදු සාදු සාදු. සාදු. යම්කිසි මේ සැකස්මක් අදහසක් ගත්තා නේද මේ අංගුත්තර නිකාය පිළිබඳව? අමිතා මහත්මිය තමයි ඉස්සෙල්ලා මේක අපිට සජෙස්ට් කරේ. එහෙමයි සර්. ඒ කියන්නේ දැන් මෙතන සූත්‍ර ඒ කියන්නේ අභිධර්මයේ වගේ අමාරු නෑ. තනියම ඒ කියන්නේ කියවලා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් මේ සූත්‍ර තියෙන එක තමයි. ඒ කියන්නේ තනියම කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකට පිවිසීමට මේ වගේ ආධාරයක් දුන්න එකට බොහොම පින් මේ ශ්‍රීමති විද්‍යාරත්න මහත්මියටත් ඔබතුමාටත් ඒ කියන්නේ දැන් අපිට මේ කියන්නේ මේකට පිවිසිය යුත්තේ කොහොමද කියන එක අපිට ලොකු අවබෝධයක් ආවා. මේ බොහොම පින් අපිට මේකට මේ ආරම්භයක් ලබා දුන්නට. හොඳයි මහත්මිය. එහෙමනම් අපි මේකේ ඇත්තටම කරන්න පුළුවන් ක්‍රම දෙකකට තියෙනවා. එක ක්‍රමයක් තමයි ග්‍රන්ථයේම පරිහරණය කරලා පළවෙනි සූත්‍රයේ ඉඳන් අන්තිම සූත්‍රය දක්වා කියවාගෙන නෝට් එකක් හදාගන්න එක. තවත් ක්‍රමයක් තියෙනවා. මම මේක ෂෝට්කට් ක්‍රමයක් කියන්නම්. ඇත්තටම මම නම් කරේ එහෙම තමයි. ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනවා. දැන් බලන්න ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න පත්‍රයෙන් අට්ඨාන වර්ගයේන 8 කරුණු අට්ඨාන කරුණු සප්පුවා ලියන්න. දැන් මේ නම්බරෙන් දීලා තියෙනවා මේ පිටු අංකය. ඇත්තටම මේ පිටු අංක ඔක්කොම දාලා තියෙන්නේ අපේ නන්දසේන ගුරුතුමා. නන්දසේන සර් ඒක ලොකු කාර්යයක් කරනවා මේ ත්‍රිපිටකයටම. මේ 60 පිටු අංකයට ගියාම මෙන්න කාරණේ හොයන්න පුළුවන්. දැන් මේ කාරණේ හොයනකොට ඒකේ වටපිටාවත් එක්ක හොයන්න ඕනේ. දැන් මේ 28 කාරණා උත්තර ලියනවත් එක්කලා ඒක ළඟ තියෙන ටික කියවපු ගමන් හොඳටම තේරෙනවා. මේක අමාරු නෑ තේරුම් ගන්න. මම හිතන්නේ මේ ප්‍රකරණ ගන්තයට වැඩිය අර ධර්මපාල ට්‍රස්ට් එකේ කියවන්න ලේසි. එතනින් කරුණු ටික ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ මිනිහාකි පුජ්‍යලෝ මේක ඉන්නේ පුජ්‍යල ප්‍රඥාප්ති ප්‍රකරණේ න ආකාරයටමයි. එතකොට මේ සූත්‍ර පිටකේ බොහෝ කරුණු අභිධර්ම පිටකේ ඒ විදිහටම දේශනා. ඒතර කායගත සතිය වැඩි වීමෙන් ප්‍රතිලාභ. මේ කායගත සතිය කියන එක අපි මේ දෙතිස් කුණපය කේසාලෝමානකා දන්තා ආදී දෙතිස් කුණපය වඩනකොට මොනවද ලැබෙන්නේ? අපි දන්නවා ප්‍රථම ධානය ලැබෙනවා. ප්‍රථම ධානයෙන් ඔබට ගිහිල්ලා කායගත සතිය විදර්ශනාමේ ගිහිල්ලා මාර්ගඵල එනකට විමුක්ති ඥාන දර්ශන ආකාරයෙන් ඒ සියලුම ප්‍රතිලාභයන් වෙන වෙනම වර්ග කරලා මෙතන පෙන්වුම් කරනවා. ඒක එක අවස්ථාවක්. ඊට පස්සේ මෙන්න මේ කාරණේ හරිම ඒක දත්ත පාළිය නේද? ඒක දග්ග පාළිය. ඒ කියන්නේ ඒ රහතුන් වහන්සේලාට මොනවද ලැබුණු අග්‍රස්ථානය? අපි කියමු සරියුත් මුගලන් හාමුදුරුවන්ට ප්‍රඥාවෙන් අග්‍රස්ථානය ලැබුණා. අන්න ඒ වගේ ඒ සියලුම ඒ මහා ශ්‍රාවක මහා රහතන් වහන්සේලාට ලැබුණු අග්‍රස්ථාන සහ ඊට පස්සේ උපාසක උපාසිකාවන්ට ලැබුණු ඒ අග්‍රස්ථාන නාම ආකාරයට වෙන වෙනම විස්තර කරලා තියෙනවා. ඒක හරි වටිනවා අපේ දැනුම් සම්භාරයට. චිත්තග්‍රූපති කියන්නේ කොහොමද? සුජාතා මේ වගේ ඒ කාරණා දැන් අපි මේවා සාමාන්‍යයෙන් දන්නවා. ඒ කාරණේ හරියටම දැනගන්න පුළුවන් මේක පරිහරණය කරනකොට. ළඟට සමත විදර්ශනා යෙදුන භික්ෂුවක් කලින් කල කරුණු 3ක් මෙහි කළ යුතුය. මෙන්න මේ වගේ කාරණා ඊටාම අවශ්‍ය කාරණා බොහෝ ප්‍රමාණයක් මේකේ පෙන්වනවා. ඊළඟට ඔටුරුපණන් ශාස්ත්‍රීය රජතුමාත් භික්ෂුවත් ඒ දෙන්න සමාන කරලා භික්ෂුව දිවීමෙන් සිහි කළ යුතු කරුණු මොනවාද? එතකොට ශාස්ත්‍රීය රජතුමා මොනවද සිහි කළ යුත්තේ? භික්ෂුව මොනවද සිහි කළ යුත්තේ කියලා මේ කාරණා ටික විස්තර කරනවා. ඊළඟට නීවරණ වර්ගයේ අනුව පංච නීවරණයන් ප්‍රහාණය පිණිස කුමක් කළ යුතුද? මේ වගේ වෙන වෙනම කාරණා පෙන්눔 කරනවා. මම හිතන්නේ එතකොට මේකට මම හිතන්නේ පියුසුමල් ලබා ගන්න පුළුවන් වෙයි කියලා
අපි කල්පනා කරනවා. ගිය සතියේ අපි කතා කරානේ විසුද්ධි මාර්ගයේ මේ විසුද්ධි මාර්ගයේ ප්‍රශ්න වලට අපි කියේ නෑ විසුද්ධි මාර්ගයේදී තියෙන අන්තෝ ජටා බහි ජටා මේ ගාතාවත් පිළිතුරු ගාතාවත් ලියා දක්වන්න. මේක තියෙනකොට හරි අමාරු නෑ. මේක අපිට තේරෙනවා මේ ගාතාව ලියලා ගාතාවට තේරුම ලියලා ඒකේ අර්ථය විවරණය කරන්න. ඊට පස්සේ පිළිතුරු ගාතාවත් ලියන්න. ඊළඟට දූතාංග අපි මේවා කරේ නෑ. දූතාංග සමාදන් මේ විදිහට මේ සද්ධර්මයේ ප්‍රාරම්භය අමාරු නෑ. ලේසි. හැබැයි වැඩ කරන්න ඕන. තමන් විදියෙන් නෝට් එකක් හදා ගන්න ඕන. ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඕන. උත්තර ලිව්වොත් ඒ ප්‍රශ්න බොහෝ දුරට ඒ විදිහටම එනවා. එතකොට සමහර අයට ප්‍රථම ගෞරවණක් ගන්න පුළුවන්. අපි අද දවසට මේ තව මොනවද කාරණයක් මේ එකට සම්බන්ධ කාරණයක් කියවනවා නම් එහෙමයි. නැත්නම් අපිට වෙනත් අපි යමු දෙනම් අනිත් තව ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒක ගැනත් කතා කරමු බලන්න. දැන් මේක 2019 අරක 2018 17 දැන් බලන්න මෙතන ඔටුනු පලංචි ජතුමාත් භික්ෂුවත් දිවිහිම් සිහි කළ යුතු කරුණ මොනවද බලන්න. අතන තිබුණ ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ මේ බලන්න රිපිටිෂන් එක ඔටුනු පලංචි. එතකොට මේකේ ප්‍රශ්න පත්‍ර 10ක් 15ක් කරොත් පාස් වෙන්න පුළුවන්. ඒක ඒ විදිහටම එනවා. ඊළඟට බලන්න මෙතන තියෙන මේ පුජ්‍යලයන් තිදෙනා හඳුන්වන්න. පහසුවෙන් මිනිහ හැකි පුජ්‍යලයා, මිනීමට දුෂ්කර පුජ්‍යලයා, මැනීමට නොමිනිය හැකි පුජ්‍යලයා. අපි මේකමද කරන්නේ ඉස්සෙල්ලා නෑනේ. කායගත සතිය වැඩිවීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය. ඒ මොනවාදයි පැහැදිලි කරන්න. ඊසරේ ඊළඟ එකෙත් තිබුණේ මේකමයි. මම අනික එක ගන්නම් බලන්න. මේ බලන්න මේ 2017 ඒකෙත් තියෙන්නේ සර් මේකේ මේ 2007 තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ මේ මහණෙනි මේ වැරදි දෙකකි ඒ කවරුහුදයි පොතේ එන පරිදි දක්වන්න කියලා. ඒක රෙෆරන්ස් දීලා තියෙනවා 227 පිටුව. ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් වේද සර් දැන්? ඒක 2007 ප්‍රශ්න පත්‍රයේ 2017ද? නේ 2007 ප්‍රශ්නේ සර්. දැන් අරක නම් 2017යි 19 දෙක එක වගේ යන්නේ. මේ 2007 තියෙනවා තුන්වෙනි ප්‍රශ්නයක් මහණෙනි මේ වැරදි දෙකකි ඒ කවරුහුදයි පොතේ එන පරිදි දක්වන්න කියලා තියෙනවා. ඒකට ඉන්න මම ඒක ගන්නම්. 227 පිටුව. අපි ගන්න ඕන මේ මහත්මිය කිව්වේ මේ ප්‍රකරණේ නෙවෙයි නේද? ඒක ප්‍රකරණේ නෙවිස ඒක අර මේ ඒක අර මහබෝධියෙන් කරපු පොත් දෙකේ තියෙන්නේ. ඒකේ පළවෙනි පොතේ පිටුව 227 කියන පිටුවේ තමයි ඒක තියෙන්නේ. ඒක රෙෆරන්ස් එක දීලා තියෙන්නේ. අර මේ ආපත්තිහු ඒ කියන්නේ වරද දෙදෙනෙක් තියෙනවා කියලා ලහුක සැහැල්ලු ආපත්තියත් ගරුක මහත් වූ ආපත්තියත් කියලා තියෙනවා. ලහුකාපත්ති සූත්‍රයේ දුට්ටුල්ලාපත්ති සූත්‍රයේ තියෙනවා දුට්ටුල්ල ආපත්තියත් අදුට්ටුල්ලාපත්තියත් කියලා. එතකොට මේ ආයත් සංඝේ මොකක්ද ඒක සංඝසේසාපත්ති සූත්‍රයේ තියෙනවා සංඝාදිසේසාපත්තියත් පරාජිකාපත්තියත් කියලා. ඊටසේ දැන් මේ වගේ දෙයක් අපි වැරදි දෙයක් කියනකොට දැන් මේක අපිට විස්තර කරන්න ඕනද මේ ආපත්තිය? මේක හැබැයි මෙතන විස්තර කරන්න අමාරු. විනය පිටකයෙන් තමයි විස්තර කරන්න ඕනේ. පරාජිකාපත්තිය විනය පිටකයෙන් වා දීර්ඝව විස්තර කරනවා. පරාජිකාපත්තිය කියන්නේ භික්ෂු භාවයේ නැති වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ භික්ෂු භාවයේ නැති වෙන ආපත්තියක් තමයි පරාජිකාපත්තිය. පරාජිකාපත්ති 4යි තියෙන්නේ. ඒ 4න් ඕනම එකකින් භික්ෂු භාවයේ නැති වෙනවා. එතකොට ඒක තමයි පරාජිකාපත්තිය. එතකොට සංඝාදිශේෂ කියන්නේ භික්ෂු භාවයේ නැති වෙන්නේ නැහැ. භික්ෂු භාවයේ ඉතිරි වෙනවා. හැබැයි ඒ උපසම්පදා භික්ෂුවට පරිවාසයේ ඉන්න ඕන ඒ කාලයක්. ඊට පස්සේ මානත් පුරන්න ඕන දවස් 6ක මානත් පුරන්න ඕන. දවස් 6න් පස්සේ ඒ මානත් පිරීමත් හරියට කෙරුණොත්
එයාට තියෙනවා අබ්බහාන කියලා කර්මයක්. ඒ භික්ෂූන්ගෙන් අනික් භික්ෂූන් විසින් පිළිගන්නා ස්වභාවය. ඒක කරන් පස්සේ තමයි ඒ සංඝාදිශේෂයෙන් එයා නිදහස් වෙන්නේ. ඒවා දෙක ගරුකාපත්ති දෙකක් ඒ බාරාජිකාවයි සංඝාදිශේෂයයි. එතනින් පහළ ඒවා ලෞකාපත්ති වලට වැටෙන්නේ. ඒක එන්නේ ඇත්තන විනය පිටකේ එන මොකද ඒක මේකේ මොකද දෙන්නේ? මේකේ කොහේද දෙන්නේ? මේකේ තියෙනවා. ඒක විනය පිටකයේදී ওই කාරණා හොඳට විස්තර කරනවා. මේකේදී නම් මම හිතන්නේ කියන්න පුළුවන් ද අංකයේ මේ අමිත මහත්මිය අංකේ කියන්න පුළුවන්ද? අංක මේ අංක වර්ග කරලා තියෙන කේ අංකේ කියන්න පුළුවන්ද මහත්මිය? පිටුව 227 මේ 10යි 11යි 12යි තමයි ආපත්ති හු වරද විදියට දාලා තියෙන්නේ සර්. ඒක ආශා වර්ගයේ 10 නේද? ඔව් ආශා වර්ගයේ 10 විතරද ඒකට යන්නේ 11යි 12යි යන්නේ නැද්ද? ආපත්‍ති දෙක කියන 10 විතරයි. 11 තියෙනවා නේද? ආපත්‍ති දෙදෙනෙක් දුට්ටුල්ලාපත්‍ය සූත්‍රයේ ආපත්‍ති දෙකක් තියෙනවා කියලා තියෙනවා. ආයිත් 10 11 12 නේ. ඔව් 12 තියෙනවා. එතකොට මගේ ප්‍රශ්නේ තමයි දැන් ක්‍රෝධ වර්ගයේ හැම වෙලේම මේ අර තියෙන ඒ කියන්නේ අකුසල ධර්ම දෙක ගානේ තියෙනවා වරද වෙන්නේ නෑ නේද සර්? ඒ කියන්නේ මෙතන වරද දෙකක් කියලා කියන්නේ ආපත්‍ති වලට විතරයි නේ? ආපත්‍ති මොකක්ද ඒ වර්ගය කියන්නේ? මේක 2යි 3යි ආශා වර්ගය. ආශා වර්ගය නේද? නෙවෙයිද? ආයතන වර්ගයේ තියෙනවා. ආශා වර්ගය. ආශා වර්ගයේ 2යි 3 මොකද්ද මේ මොන මෙතන මෙහෙමයි ආශා වර්ගයේ. ආශා වර්ගයේ නම් තියෙන්නේ ආශාව දෙදෙනෙක් හැරලීමට දුෂ්කර වේ. කවර ආශාවද? ලාභ ආශාව සහ ජීවිත ආශාව. ඔන්න දෙක. ඊළඟට මෙහි අන්තිමටම තියෙන සූත්‍ර තුන සර්. අන්තිමටම තියෙන සූත්‍ර තුන. මෙතන මහණෙනි ඇවැත් දෙකකි කවර දෙකද යත් ලුහු ඇවත හා ගුරු ඇවත යන දෙකයි. මහණෙනි මේ වනාහි ඇවැත් දෙකයි. එතකොට සංඝාදිශේෂයි පරාජිකාපත්‍යයි ගරු ඇවතට යනවා. ගුරු කියන්නේ ගුරු නෙවෙයි ගරු නෙවෙන්න ඕන. ගරු ඇවතට වැටෙන්න ඕන. ඔව්. එතකොට ලුහු ඇවතට ඉතිරි එනවා පාචිත්‍ය පටිදේශනීය ඊට පස්සේ පුල්ලච්ඡ පාචිත්‍ය පටිදේශනීය ඊට පස්සේ දුට්ටුලාපත්‍යයි ඒ කියන්නේ දුහුල් ඇවත. ඒ ටික ඔක්කොම වෙන්නේ ලුහු ඇවත් වලට. ඒතර ගරු ඇවතට වෙන්නේ අර දෙක. ඊට පස්සේ මහණෙනි ඇවත් දෙකකි කවර දෙකක්ද යට දුතුල් ඇවත සහ නොදුතුල් ඇවත. එතකොට දුට්ටුල්ලාපත්ති නොදුට්ටුල්ලාපත්ති දුට්ටුල්ලාපත්ති වලට වැටෙන්නේ ආයසරයක් වචනයෙන් සහ කයෙන් එන ඇවැත් දෙක. එකට කියනවා දුක්කට සහ දුබ්බාසිත කියලා දුට්ටුල්ලාපත්ති දෙක. එතකොට දුට්ටුල්ල නොවන ඇවැත් ටික එතකොට සංඝාදිශේෂ අත පරාජිකාපත්‍ය සංඝාදිශේෂ පටිදේශනීය පාචිත්‍ය ඒ සියල්ලම එන්නේ නොදුට්ටුල්ලාපත්ති. ඊළඟට කියනවා කවර දෙකක්ද ඇවැත් දෙකට කවර දෙකක්ද සාවශේෂාපත්ති සහ අනවශේෂාපත්ති. එතකොට සාවශේෂාපත්ති අනවශේෂාපත්ති. එතකොට ඉතිරියක් සාවශේෂ කියන්නේ ඉතිරියක් ඇති ආපත්තීන් ඉතිරියක් ඇති ආපත්තීන් කියන්නේ දේශනා කළ විසඳා ගන්න බැරි ආපත්තීන්. අනවශේෂ ආපත්ති දේශනා කොට ආරෝචනය කළා විසඳා ගන්න පුළුවන් ආපත්තීන්. ඒවට එන්නේ පාචිත්‍යයේ පටිදේශනීය යන ආපත්තීන්. එතකොට සාවශේෂ ආපත්ති ඉතිරියක් වෙන ඒවා සංඝාදිශේෂ. ඔක මේ විනය පිටකයේදී විස්තර කරන කොටස් ටිකක් තමයි මෙතනින් අරන් තියෙන්නේ.
එතකොට සර් අංගුත්තර නිකායේ මේක ගැන වැඩි විස්තරයක් තියෙන තැනක් නෑ නේද සර්? එතකොට අපිට මේ වගේ ප්‍රශ්නයක් උත්තර දෙන්න ගියාම අපිට නම විතරයි කියන්න වෙන්නේ නේද සර්? ඔව් නම විතරයි නෑ එහෙම නැත්තම් යන්න ඕන මේ විනය පිටකයේ සාවශේෂාපත්‍ය මොකද්ද අනවශේෂාපත්‍ය මොකද්ද කියලා හොයන්න. විනය පිටකයේ පළවෙනි පොතේ මොකද්ද? භික්ෂු ප්‍රාතිමෝක්ෂයේදී භික්ෂු ප්‍රාතිමෝක්ෂයේදී තමයි විස්තර කරන්නේ. කොහොමදත් මේ අංගුත්තර නිකායේ මේ සූත්‍ර හරිම මේ කියවගෙන යනකොට එකිනෙක කාරණේ අපිට වැටහෙන ආකාරයට තමයි තියෙන්නේ. ඒකින්ද මේක භාවිත කරන එක අමාරු නැහැ. ටිකක් මහන්සි වෙන්න ඕන. නෝට් එකක් ලියා ගන්න ඕන නැත්නම් අමතක වෙනවා. විභාගේ පාස් වෙන එක නම් ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන කාරණා තියෙන්නේ එකම කාරණය නැවත නැවත අහන්නේ. ඒකින්ද අමාරු වෙන්නේ නැහැ. බලන්න එතන අසත්පුරුෂ භූමිය හා සත්පුරුෂ භූමිය පැහැදිලි කරන මේ ප්‍රශ්නයත් නිතරම එනවා. මේ ප්‍රශ්න ටික ගත්තොත් ප්‍රශ්න අවුරුදු 10ක විතර ප්‍රශ්න පත්‍ර ගත්තොත් සමහර ප්‍රශ්න අවුරුදු 10න් 8 වතාවක් වෙట్లా තියෙනවා. සමහර ඒවා 7 වතාවක් වෙట్లా තියෙනවා. අලුතෙන් එනවා බොහෝම අඩුයි. හැබැයි ඉතින් ඒකෙන් අපි ලඝු කරන්න හොඳ නෑ අංගුත්තර නිකාය. අනික බොහෝ දුරට සමානයි පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේදී පුජ්‍යලයා බෙදන ආකාරයයි මේකේ පුජ්‍යලයා බෙදන ආකාරය ත්‍රික නිපාතයේදී බොහෝ දුරට අපිට පේනවා එකම ආකාරයට බෙදීමේ ස්වභාවයක් තියෙනවා. මම හිතන්නේ ඊළඟ අවුරුද්දට විභාගයට ලෑස්ති වෙන මේ අවුරුද්දේ විභාගයට කරනවද? මේ සැරේ විභාගයට දාලා තියනවද අමිත මහත්මිය? ඔව් සර් එතනින් කිව්වන්නේ අපිට දාන්න කිව්වා සර්. එහෙමනම් කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද දන්නවද? ක්‍රමය ඔය පරණ ප්‍රශ්න පත්‍ර පරණ ඒවා ඉඳන් ගන්න අරගෙන 10ක් විතර අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න වලට රෙෆරන්ස් එක බලන්න පොතෙන්. රෙෆරන්ස් එක බැලුව ගමන් ඒ කාරණේ ඒ තුලින් යන්න බොහෝම දුරට විභාගේ පාස් වෙන්න පුළුවන්. මුළු ප්‍රකරණේ කියවනවා කියන එක කරන්න බෑ. එහෙම කරන්න ගියා කියලා හිතට එන්නේත් නෑ. ඒ අනික ඒ එකින් එක නෝට්ස් ලියන එක ලේසිත් නැහැ. මෙහෙම කරමු. උත්තර ලියපු ඒවා හම්බෙනවා නම් තියෙනවා නම් අපි එකක දෙකක උත්තර ලියපුවා තියනවද සර් ගාව? උත්තර ටික බලන්න ඕන තියෙන්න පුළුවන්. තිබුණොත් මේ සයිට් එකට පෝස්ට් කරන්න. එතකොට පිටු දෙකක් තුනක් ගියත් කමක් නැහැ නේ. එකක කොහොමද උත්තර ලියන්නේ කියන ක්‍රමය එතකොට පැහැදිලි වෙනවා. එහෙම හොඳයි. එතකොට කාටත් ඒ ටික පරිහරණය කරගන්න පුළුවන්. මේ Skype group එකටම දාන්න. අපිට මේ හොඳයි සර් අඩු ගානේ ප්‍රශ්න පත්‍ර දෙක තුනකවත් ඒ කියන්නේ තිබුණා නම් ඒ කියන්නේ අපිට එතකොට අවබෝධයක් ගන්න පුළුවන් ඉදිරිය කරගෙන යන්න සර්. ළඟ ඒව නැහැ අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් 2015 දී ඉස්සෙල්ලා ඒවනේ. අපි ඔයාලා බලන්නම්. එතකොට අවුරුදු 2ක විතර ප්‍රශ්න පත්‍ර වලට උත්තර මේ පෝස්ට් එකට දාන්නම්. එතකොට ඒකෙන් පික් කරලා ගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ දවසට අපි මේ ධාතු කතා ප්‍රකරණයේ ධාතු කතා අපි 4 වෙනකල් 4 වෙනි ණය වෙනකල් අපි කරානේ. ඊළඟට 5 6 7 වගේ ටිකකින් එක කරමුද? එතකොට මේක ඉවර කරන්න පුළුවන් සති දෙකකින් විතර අපිට ඉවර කර හැකියි. එහෙම නැත්නම් කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්නයක් දෙකක් ඉදිරිපත් කරන්න. එතකොට අපිට ඒක විසඳලා ඒක ඉවර කරන්න පුළුවන්. මම ලෑස්ති වෙන්නම් 5 වෙනි ණය ක්‍රමයටයි 6 වෙනි ණය ක්‍රමය 7 8 මේ ටිකෙන් එක අරගෙන අපි විග්‍රහ කරමු. එතකොට ඒ ඉතිරි ණය ක්‍රම ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අද දිනේට අපි අවසන් කරමු. මම එනම් දෙවියන් පින් දෙන්නම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති.
Idam me nyati nyang hotu sugita hontu nyatyo. Idam me nyati nyang hotu sugita hontu nyatyo. Idam me nyati nyang hotu sugita hontu nyatyo. Imina punya kammena mame bala samagamo satan samagamo hotu yava nibbana patya. Idam me punya kammang asavakya vahang hotu sabba dukkha pamuncatu. Sadhu sadhu sadhu. තව එක කාරණයක් මට මතක මේ අමතකුණා දන්නවන්න ස්වාමීන් වහන්සේගේ මාසික ධර්ම දේශනාව ප ဋ ාණය පිළිබඳව ගෞරවනීය වෙස්සබෝ ස්වාමීන් වහන්සේගේ දේශනාව හෙට 5:30 4:30 ඉඳන් 5:30 දක්වා තියෙනවා මේ ප ဋ ාණ සභා ලින්ක් එකෙන්ම කවුරුත් එමනම් ඒකට සම්බන්ධ වෙන්න 4යි කාලට සම්බන්ධ වුණා නම් නැත්නම් 4ට සම්බන්ධ වුණා නම් හොඳටම ඇති. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගොඩක් පින් සර් තෙරුවන් සරණයි. ගොඩක් පින් සර්. තෙරුවන් සරණයි.